අපි බණ අහනවා කියලා අපිට මොනවාද අහලා දැනගන්න ඕන? ඔබ හැමදාම සූදානම්ද කවුරු හරි මොන හරි කියන දෙයකට සාදුකාර දෙලා නිකන් ඉන්න? බණ අහනවා කියලා අපිට මොනවද අහලා දැනගන්න ඕන? එහෙමත් නැත්නම් ආමුදුරු බණ කියලා කියනවා නම් කියන්නේ බණ කියලා කියනවා නම් ආමුදුරු බණ කියනවා කියලා අපිට මොනවද කියලා දෙන්න ඕන? ඒකයි අපි තියෙන්නේ. ඒකටයි බුදුහාමුදුරුවෝ මේ දේශනා කරන්නේ කාලේන ධම්ම ශ්‍රවණං කාලේන ධම්ම සාකච්ඡා කාලේන සමතු කාලේන විපස්සනා. අපි මේ ගාථා උදේහව අහන කාලේන ධම්ම ශ්‍රවණං ඒතම් මංගල මුත්තමං කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තමං. එහෙනම් මොකද්ද කාලේන කියන්නේ? මොකක්ද එහෙනම් කාලේන කියලා කියන්නේ? ධර්ම ශ්‍රවණේ මොකද වෙන්න ඕන? ධර්ම සාකච්ඡාවේ මොකද වෙන්න ඕන? එලෙස් නැසන. ඒකයි තියෙන්නේ. බුද්ධ දේශනාවේ කාල කියලා කියන්නේ කෙලෙස් වලට. ඒකයි ලෝකෝත්තර. එහෙනම් ධර්ම ශ්‍රවණේ මොකද වෙන්න ඕනේ? කෙලෙස් නැසන. ධර්ම සාකච්ඡාවේ මොකද වෙන්න ඕනේ? කෙලෙස්. එහෙනම් මොනවද කෙලෙස්? මොනවද එහෙනම් කෙලෙස්? කෙලෙස් නැසන්න නම් කෙලෙස් හඳුනගන්න බෑ. මොනවද එහෙනම් කෙලෙස්? මොනවද කෙලෙස්? මොනවද කෙලෙස්? කෙලෙස් කොහෙද උපදින්න පුළුවන්? සිතේ. එහෙනම් මොනවද තමාගේ සිතේ උපදින කෙලෙස්? එහෙනම් මොනවාද තමාගේ සිතේ උපදින කෙලෙස්? රාගය, ද්වේෂය, මෝහය. මොකක්ද රාගය කියලා කියන්නේ? දැන් මේ රාගය දේශේ මොකද උපදින්නේ? සිතේ. කාගේ සිතේද? එහෙනම් තමාගේ සිතේ උපදින රාගය තමාට හඳුනා ගන්න පුළුවන්ද? තමාගේ සිතේ උපදින ද්වේෂය තමාට හඳුනා ගන්න පුළුවන්ද? තමාගේ සිතේ උපදින මෝහය තමාට හඳුනා ගන්න පුළුවන්ද? එහෙනම් මොකක්ද රාගය කියලා කියන්නේ? මේ සිතේ උපදින කැමැත්තයි ප්‍රිය ස්වභාවය. අන්න ඒක තමයි අපි ඔය කියන කෑදරකම, පෙරේතකම, ආලේ, ආදරේ, රාගේ, නන්දි රාගේ බවට පත් වෙන මේ සිතේ උපදින කැමැත්තයි ප්‍රිය ස්වභාවය. එහෙනම් මොකද්ද ද්වේෂය කියලා කියන්නේ? මේ සිතේ උපදින අප්‍රිය ස්වභාවය, යකමැත්ත. ඒක තමයි අපි ඔය කියන තරහව, වෛරය, ක්‍රෝධය බවට පත් වෙන්නේ. ඒක අන්ත දෙකක්. ප්‍රියාන්තය, අප්‍රියාන්තය. එහෙනම් මොකද්ද මෝහය කියලා කියන්නේ? මොකක්ද මෝහය කියලා? තමාට පුළුවන් ද තමාගේ සිතේ උපදින මෝහය හඳුනා ගන්න? මෝහය කියන්නේ මොකක්ද කියලා විග්‍රහ කරන්න අපි ගමු පොඩි උදාහරණයක්. අපි මෙන්න මේ වගේ යම්කිසි සාදයකට ගියාම අපිට යම්කිසි හොඳ රසවත් ජාතියක ප්‍රණීත වර්ගයක
කේක් ජාතිය. අර පොඩි පොඩි කෑලි වලට කපලා බන්දේසියක තියලා අල්ලනවා. අන්න දැන් අපි කේක් කෑල්ලක් අරගෙන කන්න පටන් ගන්නවා. අන්න එහෙමනම් අපේ දිවට රසයක් දැනෙන්න පටන් ගන්නවා. මම කිව්වා මේ කේක් හොඳ රසවත් ජාතියක ප්‍රණීත වර්ගයක කේක් කියලා. එහෙමනම් මේ අය මේ කේක් කෑල්ල කන්න පටන් ගන්නකොට මේ අයගේ දිවට රසයක් දැනෙනවා. එහෙනම් මම මේ රසය දැනෙච්ච ගමන් මොකද්ද මේ අයට පහළ වෙන අදහස මේ කේක් පිළිබඳව? මේ කේක් නම් පුදුම රසක්. මේ කේක් නම් පුදුම රසක්. අන්න දැන් බන්දේසිය ආපහු අල්ලගෙන එනවා. දැන් මොකද හිතෙන්නේ? තව කැලලක් යවනා අන්න වේදනා පච්චය තණ්හාවක් එවක් තැනකට ආවීමක් තණ්හාවක් ඇතිවිය හැක්කේ වේදනාවකට. එහෙනම් මේ දිව හරහා මේ කේක් රසය අපිට ගෙනල්ලා දෙන මෙන්න මේ සුඛ වේදනාව සැප වේදනාව තව තව විඳින්න තිබුණා නම් හොඳයි කියන තීරණයට. එහෙනම් මේ කේක් රසය දැනෙච්ච ගමන් අපේ සිතේ මොකක්ද ඉපදිලා තියෙන්නේ? රාගයක් ඉපදිලා. රාගයක් ඉපදිලා. ප්‍රිය ස්වභාවයක් ඉපදිලා. දැන් මම අහනවා මේ කේක් රසයි කියලා මේ තීරණය කළානේ. මම අහනවා ඉතින් මේ කේක් රස මොනකට සාපේක්ෂවද? මොනකට සාපේක්ෂවද? මීට කලින් මේ දිවේ විඳලා අපි රසයයි තීරණය කරලා තියෙන රසයන්ට සාපේක්ෂව. අපි තේරුම් ගන්න ඕන මේ දිවෙන් එකතු කරගත්තු රසයන් පොදියක් අත්දැකීම් පොදියක් තොරතුරු සම්භාරයක් අපි ළඟ තියෙන. මම අහනවා එහෙමනම් අපි මේ දිවෙන් එකතු කරගත්තු තොරතුරු සම්භාරයක් විතරද අපි ළඟ තියෙන්නේ? නෑ. එහෙනම් මේ අසින් කනින් නාසයෙන් දිවෙන් කයින් මනෙන් කියන ස්පර්ශ ආයතන හයෙන්ම අපි එකතු කරගෙන අත්දකලා තියෙන අත්දැකීම් පොදියක් රසයන් පොදියක් අපි ළඟ තියෙන. අනේකට කියනවා ආසව පොදිය කිය. එහෙනම් දැන් අපි තේරුම් ගන්නවා අපි නොදැනුවත්වම මේ කේක් රසය අපේ දිවට දැනෙන්න පටන් ගන්නකොටම අපි මොකද කරලා තියෙන්නේ? එහෙමනම් මේ කේක් රසය අපි දිවේ මීට කලින් මෙතන තියෙන රසයන් සමග සංසන්දනයක් කරලා තියෙනවා, මැනීමක් කරලා තියෙනවා. අන්න එතන තමයි මුලා වීම. අන්න එතන තමයි සංසන්දනය, අන්න එතන තමයි මෝහය. දැන් තේරුම් ගන්න ඕන. එහෙමනම් මම මේ මගේ ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් එකතු කරගෙන තියෙන අත්දැකීම් පොදිය සමානයිද? තවත් කෙනෙක් එයාගේ ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් එකතු කරගෙන තියෙන අත්දැකීම් පොදියට? එහෙනම් තවත් කෙනෙක්? එහෙනම් අපි එක එක්කෙනාගේ ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් එකතු කරගෙන තියෙන අත්දැකීම් පොදිය හැවත් ආසව පොදිය වෙනස්. එහෙනම් අපි තේරුම් ගන්න ඕන අපේ ඇස කන නාසය දිවකය මන කියන ස්පර්ශ ආයතන හයෙන් එකට රූපයක් ස්පර්ශ වුණාම අපි එහෙනම් ගන්න තීරණය කොයි වගේ? එකින් එක්කිනාට වෙනස්. දැන් කාගේ තීරණයද හරි? අපි තේරුම් ගන්න ඕනේ. අපේ ඇස කන නාසය දිවකය මන කියන සෙන්සර් හයෙන් යමක් සෙන්සර් වෙනකොට මේ සෙන්සර් වෙන්නේ ස්පර්ශ වෙන්නේ මොනවද කියලා තීරණයක් ගන්න පුළුවන්. අපි මේ ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් එකතු කරගෙන තියෙන තොරතුරු සම්භාරයට එවත් අපේ මේ දත්ත පොදියට සාපේක්ෂව. ඒක නිසා මෝහය කියලා කියන්නේ මෙන්න මේ ප්‍රිය
අප්‍රිය කියන අන්ත දෙක අතර කරන වැරදි සංසන්දනයයි මැනීමයි. අන්‍යයන් දැන් මේ කේක් රසය අපේ දිවට දැනෙන්නකොටම අපි කරලා තියෙන්නේ මෙන්න මේ ප්‍රිය අප්‍රිය කියන අන්ත දෙක අතර මැනීමක් කරලා. මොකද අරන් තියෙන තීරණය ප්‍රියයි කියන අන්තේ අපිට ජරා කේක් జాතියක් හැම දීලා තිබුණා නම් මේ අන්තේට යන්න ඉඩ තිබුණා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ. අපිට රාගයක් හෝ ද්වේෂයක් ඉපදුනොත් ඊට කලින් මොකක්ද ඉපදෙලා තියෙන්න ඕනේ? මොහය. මොහේ ඉපදෙලා අවසන්. මොහේ ඉපදෙලා අවසන්. අනේ හැම අපි තේරුම් ගන්න ඕනේ. රාගය, ද්වේෂය, දෙයන්ති අප්‍රිය. රාගයක් හෝ ද්වේෂයක් උපදින්න කලින් මොහයක් උපදිනවා. අපි තේරුම් ගන්න ඕනේ. අපි එක එක්කෙනාගේ ආසව පොදියට සාපේක්ෂවයි මෙන්න මේ මැනීම සිද්ධ වෙන්නේ කියලා මෝහය සිද්ධ වෙන්නේ. මම ඉතින් මේ මගේ සිතේ උපදින අපේ සිතේ උපදින රාගයයි ද්වේෂයයි මෝහයයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ අතර තියෙන සම්බන්ධය මොකක්ද? මොකක්ද අපිට නදාලා? අපේ සිතේ උපදින රාගයයි ද්වේෂයයි මෝහයයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ අතර සම්බන්ධය මොකක්ද? සම්බන්ධයක් තියෙනවා. මොකද්ද නිවන කියලා කියන්නේ? මොකද්ද නිවන කියලා කියන්නේ? මොකද්ද නිවන කියලා? බුදුහාමුදුරුවෝ දෙනවා නිවනට අර්ථකථනය. රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය ඉදං උච්චති නිබ්බාන. මේ සිතේ උපදින රාගය කපන්න ඕන. මේ සිතේ උපදින ද්වේෂය කපන්න ඕන. මේ සිතේ උපදින මෝහය කපන්න ඕන. මුලින්ම ආයේ කවදාවත් මේ සිතේ නූපදින ආකාරය උදාහරණයක් දීලා තියෙනවා. මේ කරටිය කඩාපු තල් ගහක් වගේ තල් ගහක පොල් ගහක කරටිය කැඩුවට පස්සේ ආයෙ දළු දාන්න බීජ හැදෙන්න කල හැදෙන්න එහෙනම් මේ නිවන එහෙමත් නැත්නම් ඒකට නිබ්බාන මෙන්න මේ රාග බැම්මෙන් මිදී නිදහස් වීම මෙන්න මේ ද්වේෂ බැම්මෙන් මිදී නිදහස් වීම මෙන්න මේ මෝහ බැම්මෙන් මිදී නිදහස් වීම රාගක්ඛය දෝසක්ඛය මෝහක්ඛය ඉදං උච්චති නිබ්බාන. එනම් මේ නිවන හේවත් නිබ්බාන කොහේ ඇති කරගන්න ඕන තත්වයක්ද? කොහේ ඇති කරගන්න ඕන තත්වයක්ද? සිතේ ඇති කරගන්න ඕන. එහෙනම් අපි තේරුම් ගන්න ඕන. මේ රාගක්ඛය දෝසක්ඛය මෝහක්ඛය නිබ්බානං හේවත් මේ නිබ්බාණය හේවත් නිවන එහෙමනම් අපි සිතේ ඇති කරගන්න ඕන තත්වයක්. එහෙමනම් මේ තත්වය අපිට ඇති කරගන්න පුළුවන් අපේ මේ අසකනාසයේ දිවකය මන හොඳට වැඩ කරන තරුණ කාලෙද? එහෙමත් නැත්නම් මේ අසකනාසයේ දිවකය මන වැඩ කරන්නේ නැතුව යන වයසට ගිය කාලෙකද? එහෙමත් නැත්නම් මරුණට පස්සේ. ඒකයි තේරුම් ගන්න. මේ නිවන කියන්නේ මේ ආද මේ වර්තමාන මොහොතේ අපි ඇති කරගන්න ඕන. එක්සමේ තත්ත්වය ඇති කරගන්න හැකි. ඇති කරගත යුතු. හැබැයි එහෙම අදහසක් පහළ වෙන්නේ නැහැ. මොකද්ද මේ නිවන කියන්නේ? ඇයි මම ඒක උදා කරගන්න ඕනේ? මොකද්ද මට ඒකෙන් ලැබෙන ප්‍රතිලාභය කියන එක පිළිබඳ අදහසක් නැත්තම්.
ඒකේ තේරුම. නමුත් අපි න්‍යායාත්මකව හරි තේරුම් ගන්න ඕන මොකද්ද මේ නිවන කියලා කියන්නේ. හොඳයි. දැන් අපි හිතමු අපිට කතෝලික ආගම්කාරයෙක් එක්ක මුස්ලිම් මිනිස්සෙක් එක්ක පිටරට ජාතිකයෙක් මුණ ගැහෙනවා. උඹේ ආගම මොකද්ද? මොකද්ද අපි කියන්නේ? බුද්ධ ආගම. එහෙනම් අපි අහනවා. උඹලගේ බුදුහාමුදුරුවෝ මොකද්ද ලෝකයාට දේශනා කරලා තියෙන න්‍යාය සිද්ධාන්ත? එහෙමත් නැත්නම් අහනවා. උඹලගේ බුදුහාමුදුරුවෝ උඹලට මොනවාද කරන්න කියලා කියන්නේ? මොකද්ද කියන්නේ? උඹලගේ බුදුහාමුදුරුවෝ මොකද්ද ලෝකයාට දේශනා කරලා තියෙන ධර්මය? මොකද්ද ලෝකයාට දේශනා කරලා තියෙන න්‍යාය? මොකද්ද බුදුහාමුදුරුවෝ කියන පුද්ගලයාගේ සිද්ධාන්තේ න්‍යාය? ලෝකෙට ඉදිරිපත් කරලා තියෙන න්‍යාය මොකද්ද? සිද්ධාන්තේ මොකද්ද? මොකද්ද ඒ උඹලට කරගන්න කියන්නේ? කරන්න කියන්නේ මොකද්ද? දැන් අපි ඉස්කෝලේ ගියාම අපිට උගන්වනවා අයින්ස්ටයින් හොයාගත්ත සාපේක්ෂතාවාදය. නිව්ටන් හොයාගත්ත ගුරුත්වාකර්ෂණය. ඒක නිව්ටන්ගේ නියම. ඒක අපි කවුරුත් අහලා තියෙනවා. ඒ බුදුහාමුදුරුවෝ තමයි බුද්ධාගමකාරයෝ කියනවා බුදුහාමුදුරුවෝ තමයි ලෝකේ ලොකුම ශ්‍රේෂ්ඨතම විද්‍යාඥය. එහෙනම් බුදුහාමුදුරුවෝගේ විද්‍යාඥය හොයාගත්ත න්‍යාය මොකක්ද? බුදුහාමුදුරුවෝ කියන විද්‍යාඥය හොයාගත්තු න්‍යාය මොකක්ද? සිද්ධාන්තය මොකක්ද? බුදුහාමුදුරුවෝ අපිට මොනවද කරන්න කියලා කිව්වා? බුදුහාමුදුරුවෝ අපිට මොනවද කරන්න කියලා කියනවා? බුදුහාමුදුරුවෝ කියන විද්‍යාඥයා හොයාගත්තා මේ විශ්වයේ මෙවැනි ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙන්නේ ඇයි කියලා. මේ පැවැත්මක් මෙන්න මේ ආකාරයට පවත්වාගෙන යන්නේ ඇයි කියලා. මේ සත්‍යයේ උපදින්නේ ඇයි, ලෙඩ වෙන්නේ ඇයි, වයසට යන්නේ ඇයි, මැරෙන්නේ ඇයි, ඒ ජීවත් වෙලා ඉන්න කාලය තුල මෙන්න මේ දුක්ඛ, දෝමනස්ස, ශෝක, පරිදේව, උපායාස ඇති වෙන්නේ ඇයි කියලා. ඇයි මේ මගේ සිතට දුකක් දැනෙන්නේ? ඇයි කෙනෙක් රජගෙදර උපදින්නේ, තව කෙනෙක් දුක්ඛතෙක් කියලා උපදින්නේ, කෙනෙකුට භවභෝග තියෙන්නේ, තව කෙනෙකුට නැත්තේ, කෙනෙක් නිරෝගීකම තියෙන තව කෙනෙකුට නැත්තේ. ඇයි මේ දවල් වෙන්නේ රැය වෙන්නේ? මේ විශ්වයේ මෙවැනි ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙන්නේ ඇයි කියලා හොයාගන්න. එහෙම වෙන්න මොනවද හේතු කියලා හොයාගන්න. ඒක නිසා බුදුහාමුදුරුවෝගේ සිද්ධාන්තයක කියනවා හේතුඵල ධර්මය. හේතු ඵල ධර්ම. දැන් අපි තේරුම් ගන්න. මොනවද හේතු? මොනවද ඵල? මේ විශ්වයේ ක්‍රියාකාරීත්වයට තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ දුක කියලා. එහෙනම් මේ විශ්වයේ ඉන්න සියලු සත්ත්වයෝ මොකේද අහු වෙලා තියෙන්නේ? දුකට අහු වෙලා ඉන්නේ. මේ විශ්වයේ ක්‍රියාකාරීත්වය තමයි දුක කියලා කියන්නේ. මෙන්න මේ පැවැත්ම තමයි දුක කියලා කියන්නේ. මෙන්න මේ ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම, දුක්ඛ, දෝමනස්ස, ශෝක, පරිදේව, උපායාස හේවත් පැවැත්ම හේවත් දුක හේවත් දුක් පැවැත්ම තමයි මේ විශ්වයේ ක්‍රියාකාරීත්වය කියන්නේ.
ඒකයි තියෙන්නේ. අන්න දැන් එනම් හොයාගත්තා. මේ විශ්වයේ ක්‍රියාකාරීත්වය මෙන්න මේ ආකාරයට පවත්වාගෙන යන්න මොනවද හේතු? මොනවද හේතු? මොනවද හේතු? හේතු තුනයි. මොනවද හේතු? රාගය හේතුවකි, ද්වේෂය හේතුවකි, මෝහය හේතුවකි. මේ අයගේ සිතේ රාගය උපදිනවා. උපදිනවා. මේ අයගේ සිතේ ද්වේෂය උපදිනවා. උපදිනවා. මේ අයගේ සිතේ මෝහය උපදිනවා. දැන් මේ කතන්දරය ඇත්ත. අපි කියනවා උදේට හිරු උදය වෙනවා කියලා. උදේට හිරු උදය වෙනවා. අන්න ඒ වගේ අපේ සිතේ රාගය උදය වෙනවා. ද්වේෂය උදය වෙනවා. මෝහය උදය වෙනවා. දැන් මේ කියනවා එහෙමනම් මේ ආගේ සිතේ රාගය උදය වෙනවලු, මේ ආගේ සිතේ ද්වේෂය උදය වෙනවලු, මේ ආගේ සිතේ මෝහය උදය වෙනවා. එහෙනම් මේක සත්‍යයක්. රාගය උදය වෙනවා, ද්වේෂය උදය වෙනවා, මෝහය උදය වෙනවට තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ සමුදය කිය. අන්න එහෙනම් මේක සත්‍යයක්. අන්න එහෙමනම් දැන් මේ අත්තු කියනවා මේ ආගේ සිතේ රාගය උදය වෙනවලු, මේ ආගේ සිතේ ද්වේෂය උදය වෙනවලු, මේ ආගේ සිතේ මෝහය උදය වෙනවා. අපි කියනවා රාගයෙන් බැඳෙනවා කිය. ද්වේෂයෙන් ගැටෙනවා කිය. මෝහයෙන් මුලා වෙනවා. හැබැයි අපි තේරුම් ගන්න ඕන රාගයෙන් බැඳුනත් ඒක සම්බන්ධයක්, බන්ධනයක්. ද්වේෂයෙන් ගැටුණත් ඒකත් සම්බන්ධයක්, බන්ධනයක්. මෝහයෙන්